දැන් IT මිනිස්ටර් කෙනෙක් ඉන්න ඉන්දියාවේ. ඒ කාලේ නම් හිටියා. ලංකාවේ මෑත කරගෙන හිටියේ නැහැ. ඒ ඉන්න එක්කෙනත් ඒ දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවා. සිංගප්පූරුවේ හැම මිනිස්ටර් කෙනෙක්ම ගත්තම ඒ මිනිස්ටර් ඒ සබ්ජෙක්ට් මැටර් එක්ස්පර්ටීස් එක තියෙනවා. අදාළ ශාස්ත්‍රය දැනගන්න. දන්නේ නැතුව වැඩ කරන්න බෑ. අපි යනවා IMF එකට. දැන් මම ඊයේ නිවුස් එකකට දැක්ක අපිට IMF ලෝන් එක 3 බිලියන්ට 4 බිලියන් අපි ඉල්ලලා තියෙනවා. ඒක දෙනවා නම් ඒක ගෙවන්න අපේ මොකද්ද ප්ලෑන් එක කියලා අහලා තියෙනවා. ඇත්ත කතාව. හැමදාම හිතා ගන්න බෑනේ. ඒ ප්ලෑන් එකක් අනුව කරනවා නම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙමයි. අපි බලන IT ෆෝස් එක IT පැත්ත ගත්තොත් IT වර්ක් ෆෝස් එක අපි ලක්ෂ 2කින් වැඩි කරනවා. අවුරුද්දක් ඇතුළත. මෙන්න මේක මගේ ප්ලෑන් එක. අපි යනවා ඉස්කෝල වලට. අපි ඕලර්ස් වලින් පටන් ගන්නවා. අපි ලැබ් දානවා 10ක් 1000ක් දානවා. නැති වලට. දාලා එතනින් පටන් ගන්න උගන්නන්න ටාගට් ඉන්ඩස්ට්‍රි ඔරියන්ටඩ් කෝසස්. කරන්න බැරි කමන්නේ. අපි ඉන්ඩස්ට්‍රියට ගිහුවා අපිත් ඇල්ලු දව් කරනවා. හරිද? මම මේ රටවල් දෙකක් කියන වියට්නාමුයි අනිත් එක තමයි පිලිපීන. පිලිපයින් ඒ රටවල් දෙක ලංකාවට ඉස්සරහින් ඉන්නේ. පළවෙනි 10 ඇතුළත ඉන්නවා. මේ ළඟදී පටන් ගත්ත රටවල් IT. ඒවටින් බලද්දී අපි සෑහෙන පල්ලෙහාට යන්නේ. දැන් ඉන්දියාවේ තියෙනවා IT පාක් කියන්නේ පාක් තියෙන එක ළඟදී බැංගලෝර ගත්තම බැංගලෝර තියෙනවා IT පාක් 7-8ක්. 50000ක් විතර වැඩ කරන පාක් තියෙනවා. රයිට්. ලංකාවේ IT පාක් කියලා ගත්තම තියෙන ඔරයන් සිටි පාක් එක. දැන් අපේ වර්චුවල් කම්පැනි එක. PSN කියලා කම්පැනි වගේ කම්පැනි තියෙනවා. එතකොට HCL එකක් තියෙන එතන. එතකොට දෙවෙනි එක තමයි ට්‍රේඩ් සිටි කියලා එකක් තියෙනවා. හරි ඒක ආණ්ඩුවේ එකක්. ඉතින් මේව කියව වැඩි වෙන්න ඕනේ ඉස්සරහට. මොකද දැන් අපි හැමදාම ගෙදරින් වැඩ කරන්නේ නැහැ. බැංගලෝර සිටි එකට කියන්නේ දැන් මම ගියා මාස දෙකකට විතර කලින්. ලෝකේ තියෙන හැම බ්‍රෑන්ඩ් එකක්ම දැන් මෙහෙම යනකොට අපේ දෙපැත්තේ යනකොට මේ පාරේ යනකොට දෙපැත්තේ පේනවා හැම බ්‍රෑන්ඩ් එකක්ම IT පැත්තෙන් තියෙන බ්‍රෑන්ඩ් එකක්ම උදාහරණ Facebook ද Google ද හැම එකක්ම අපි මේ කතා කරන Samsung ද Sony ද අපේ කම්පැනි අපේ කම්පැනි උඩ තට්ටුවේ තියෙන Sony ඒ වගේ ඒගොල්ලන්ගේ ඔෆ්ෂෝරින් සෙන්ටර්ස් දාලා තියෙනවා. ඉතින් ඒ ලෙවල් එකට ඒගොල්ලෝ දියුණු වුණා. මොකද ඒකේ ફોකස් එකක් හැටියට ඒගොල්ලෝ ආර්ථිකෙත් ඉදිරියට ගන්න එකක් හැටියට ඒගොල්ලෝ එක්ක කරා. ලංකාවේ අවාසනාවකට ඒක උන්නේ නැහැ. උදැසන 10යි මිනිත්තු 10යි දැන් වෙලාව. ආයුබෝවන් සුබ උදැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට අදත් අපි සිත් පහන් වැට කාලීන කතා බහ තමයි මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අද අගෝස්තු මාසයේ දෙවනිදා අඟහරුවාදා දවසේදී වෙනදා වගේම උදෑසන 10 හෝරාව අපි වෙන් කරගන්නවා දවසේ සාරගර්භ කතා බහ ඔබ වෙතට රැගෙන එන්නට. ඉතින් සිත් පහන්නට කතා බහ තුළදී ඔබ දන්නවා රටේ තිබෙනා වූ කාලීන ප්‍රශ්න සම්බන්ධයෙන්, කාලීන තොරතුරු සම්බන්ධයෙන්, කාලීන සිදුවීම් සම්බන්ධයෙන් ඔබව නිරන්තරයෙන්ම අපි දැනුවත් කරන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ ඔස්සේ තමයි සිත් පහන්නට වැඩසටහන ගලාගෙන යන්නේ. අද දවසේත් අපි සුවිශේෂී වූ මාතෘකාවක් තෝරා බේරාගෙන තිබෙනවා ඔබ වෙනුවෙන් කතා බහ කරන්නට. ඉතින් ආරාධනා කරනවා සිත් පහන් වැඩසටහනත් සමගින් එකතු වෙන්න කියලා අද දවසේදීත් හෝරාවකට ආසන්න කාලයක්. නිරන්තරයෙන් අපි මේ දවස්වල කතා බහ කළා මේ රටේ තිබෙනා වූ ප්‍රශ්නය, මේ ආර්ථික අර්බුදයට පිළියමක් විදිහට අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තෙන්ම මේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ගැන අපි නිරතුරුව මතක් කළා. කෘෂිකර්මාන්තයේ ගත්තත් නොඑක් ක්ෂේත්‍රයන් තුළ අපිට ප්‍රායෝගිකව අපේ රටේ තිබෙනා වූ මේ ප්‍රශ්නය වෙනුවෙන් කරන්නට පුළුවන් දේවල් මොනවද කියන කාරණාවත් එක්ක අද දවසේදී අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන අනුව ජාතික සංවර්ධනයට එහෙම නැත්නම් මේ රටේ තිබෙනා වූ ආර්ථික අර්බුදයට පිළියමක් විදිහට තොරතුරු සහ sannivedana තාක්ෂණයේ දායකත්වය අපිට කොහොමද එකතු කරගන්නට පුළුවන් කියන කාරණාව සම්බන්ධයෙන් ඉතින් ඒ ආශ්‍රයෙන් තමයි අද දවසේදී කතා බහ ගොඩනගන්නේ. අපිට වෙනුවෙන් අද දවසේදී සම්පත් දායකත්වය එකතු කරනවා වන් කණ්ඩායමේ ආරම්භක සමාජිකයෙක් වගේම තොරතුරු හා sannivedana අංශයේ ප්‍රධානී වජුස ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ශිනාල් කොළොන්න මහත්මයා. ඉතින් එතුමත් සමගින් අපි බොහෝ දේවල් අද දවසේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. තොරතුරු තාක්ෂණ එහෙමත් මේ IT ඉන්ඩස්ට්‍රි එක කොහොමද අපිට පුළුවන්කමක් තිබෙන්නේ රටේ දියුණුවට, රටේ ආර්ථික දියුණුවට පාවිච්චි කරන්නට පුළුවන් කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් එතුමා විතාමත් ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් සුබ දවසක්. ඔව් ඉතින් මුලින්ම දැනගන්නට කැමතියි ශිනාල් මහත්මයා අපි ඔබව හඳුනගන්නේ මේ වන් කණ්ඩායම හරහා. අපි ඔබ ගැන දැනගන්නට කැමතියි. වගේම මොකක්ද මේ වන් කණ්ඩායම කියලා කියන්නේ, මේ අරමුණ මොකක්ද, අපි වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගමු. ඕකේ. මම ඉස්සෙල්ලා මම ගැන පොඩි හැඳින්වීමක් කරලා වන් කණ්ඩායම ගැන මම කතා කරා. මම ශිනාල් කොළොන්නේ. මට තියෙනවා අවුරුදු 21ක් විතර ICT ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස්. මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ software engineer කෙනෙක් හැටියට. then ඊට පස්සේ තමයි අපි දිනු වෙලා එතනින් එහාට උසස් වීම හම්බෙලා ඒ තොරතුරු තාක්ෂණයේ විවිධ අංශවල
වැඩ කිරීමෙන් සෑහෙන්න පළපුරුද්දක් ඒ ශේෂ්ත්‍රය ලබා ගත්තා. ඊට අමතරව මම වැඩ කරලා තියෙනවා ඉන්දියාවේ, UK වල, ඒ වගේම ඕස්ට්‍රේලියා, සිංගප්පූර්, සවුත් ආෆ්‍රිකා වගේ රටවල් වල. ඔයා කිව්වා වගේ දැන් මම වැඩ කරන්නේ වර්ක්ෂා කියන ආයතනේ. ඒ වගේ අත්දැකීම් සම්භාරයක් අරගෙන තමයි මම කැමති කතා කරන්න සමහර දේවල් වලින්. කියන්නේ අපි කොහොමද රටේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරන්නේ මේ රටේ දියුණුව සඳහා කියලා. එතකොට වන් කණ්ඩායම ගැන කතා කරනවා නම් මේක නිර්මාණය වෙන්නේ එක රටක් එක ජාතියක් කියන තේමාව අනුව. මේක අපි 8 දිනක් විතර පටන් ගත්ත ෆවුන්ඩර් මෙම්බර්ස්ලා කියන ෆවුන්ඩර් මෙම්බර්ස් 8 දෙනෙක් විතර පටන් ගත්තා. දැන් අපිට 20ක් වගේ කණ්ඩායමක් ඉන්න පොඩි කණ්ඩායමක්. එතකොට මේක ඉන්න විවිධ ප්‍රොෆෙෂන්ස් වලට අයිති කට්ටිය. ඒ කියන්නේ දැන් ලොජිස්ටික්ස් ඇන්ඩ් ෂිපින්. එතකොට මම IT හැටියට ඉන්නවා. එතකොට ගාර්මන්ට්ස් පැත්තකින් ඉන්නවා කට්ටිය. ඒකම ඉන්නවා එතකොට විවිධ අංශ වලින්, ඒ කියන්නේ ටූරිසම් පැත්තෙන්, ඒ වගේ විවිධ අංශ වලින් අපේ ආර්ථිකයට දායක කරන්න පුළුවන් කන්සල්ටන්සි සපෝට් එක අරමුණු කරගෙන තමයි අපි මේ වන් කණ්ඩායම පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ කණ්ඩායම මූලික අරමුණ තියෙන්නේ අපේ විශේෂ දැනුම භාවිත කරමින් රටේ පවතින අර්බුද තත්ත්වයන්ට පිළිතුරු සෙවීම සහ ඉදිරි කටයුතු වලට පවතින ඕනම රජයකට සහාය වීම. එතකොට අපි විශේෂයෙන් කියන්න අපේ කණ්ඩායම මොකක් කට්ටිය හිතනවා අපි මොකක් හරි පක්ෂයකට සම්බන්ධයි කියලා. එහෙනම් පක්ෂය සම්බන්ධයක් කිසිම පක්ෂයක සම්බන්ධයක් නැහැ. හැබැයි අපේ පොලිටිකල් views තියෙන එක වෙනම දෙයක්. නමුත් මේ කණ්ඩායමක් හැටියට අපි වැඩ කරන්නේ රට ගැන හිතලා. ඒ කියන්නේ එක රටක් එක ජාතියක් හැටියට තමයි අපි කතා කරන්නේ. ඉතින් ඕනම රජයක් එක්ක අපි වැඩ කරලා කලින් රජයේ තියෙද්දි අපි ඒගොල්ලන්ටත් අපේ කන්සල්ටන්සි අපේ දැනුම අපි දුන්නා. ඒ වගේම දැමින් රජයත් ගත් අපි වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවා. ඒ ගැන කරගෙන යන්න. උදාහරණයක් හැටියට කියනවා දැන් කොළඹ මහනගර සභාව එක්කවල අර්බන් හාවර්ස් කියලා වැඩපිළිවෙලක් අපි පටන් ගන්න තියෙනවා. ඒකේ ප්‍රධානම අරමුණ වෙන්නේ රටේ ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා ආහාර ප්‍රශ්නය. ඒ ආහාර ප්‍රශ්නය ගැන විසඳුමක් හැටියට අපි කන්සල්ටින්ග් සපෝට් එක දෙනවා. ඒකම අර්බන් හාවර්ස් කියන මේ ප්‍රෝග්‍රෑම් එක අපි නගර සභාව එක්ක වෙලා නගර සභාව තුලින් තමයි එක්සිකියුට් කරන්නේ. රයිට්. එතකොට අපි හිතාගන්නේ ඔක්තෝබර් වෙනකොට අපි පළදාව මේකෙන් නෙලා ගන්න පුළුවන් කියලා. අපි ගුණ ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි අපි කරන දේවල් ඒ ක්‍රමයෙන් තුලින්. එතකොට අවසාන වශයෙන් කියන්න ඕනේ ආය පාරක් අපි දේශපාලන හෝ කිසිම NGO හරි කිසිම සම්බන්ධ කණ්ඩායමක් නෙමෙයි. නමුත් රට ගැන හිතලා ප්‍රොෆෙෂනල්ස් එක්ක වෙලා වැඩ කරන දෙයක් අපි ආරාධනා කරනවා. ඊටු කට්ටියටත් එක්ක වෙන්න පුළුවන්, කැමති කට්ටියට එක්ක වෙන්න පුළුවන් අපිත් එක්ක. ඔව්. ඉතින් වන් කණ්ඩායම ගැන අපිට ඒ විදිහට තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ ශිනාල් කොළොන්න මහත්මයා අද දවසේදී සම්පත්දායකත්වය ලබා දෙනවා. ඊතුමන් සමගින් අපිට ඒ ආකාරයෙන් තොරතුරු දැන කියා ගන්නට පුළුවන්. ඉතින් අද අපි කතා බහ කරන්නේ ජාතික සංවර්ධනය උදෙසා. හැමද නැත්තම් දැන් අපේ රටේ තිබෙනවා ශිනාල් මහත්මයා මේ ආර්ථික ප්‍රශ්නයක්. හැමෝම කියනවා ඩොලර් ගේන්න ඕනේ, ඩොලර් හොයන්න ඕනේ. ඒක තමයි මේ දවස්වල අපි කතා බහ කරන වචනේ. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට තොරතුරු තාක්ෂණය, තොරතුරු සහ සංවේදන තාක්ෂණය අපිට කොහොමද පාවිච්චි කරන්නට පුළුවන් කියන දේ සම්බන්ධයෙන් තමයි අපි අද දවසේදී කතා බහ කරන්නේ. දැන් ශිනාල් මහත්මයා මේ කර්මාන්තයක් කියලා කොහොම අපේ ඔළුවට එන්නේ ඇත්තටම ලොකු ෆැක්ටරි බේස් වැඩක්. කර්මාන්තයකම ඇඟලුම් කර්මාන්තයකම අපි දන්නවා ගොඩනැගිලි වශයෙන් හරිම දැවැන්තයි, විශාලයි. තොරතුරු තාක්ෂණය කොහොමද කර්මාන්තයක් විදිහට අපි හඳුනගන්නේ? ඔව්. දැන් හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් අපි කර්මාන්තයක් කියලා හිතපුවාම ඉස්සල්ලාම හිතන්නේ හැමෝම ඒක. නමුත් ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් මෙහෙමයි, මාව don't quote me for this. ඒ කියන්නේ මාව මේව කරන්න එපා. මොකද මම ඉකොනොමික්ස් පැත්තෙන් මේක පැහැදිලි කිරීමක් කරන්නේ. අපි දන්න සරල භාෂාවෙන් මම කියනවා කර්මාන්තයක් කියන්නේ මොකක් හරි අපි ව්‍යාපාරයක්, අමුද්‍රව්‍ය, එතකොට ඒ කියන්නේ resources, ඒ කියන්නේ සම්පත් භාවිත කරලා භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරන මොකක් හරි ව්‍යාපාරයක්. ඒක තමයි කර්මාන්තයක් කියලා කියන්නේ. මේ කර්මාන්තයේ ප්‍රතිඵලයක් හැටියට භාණ්ඩ සහ සේවා දෙකම අවුට්පුට් හැටියට යන්න පුළුවන්. එතකොට අපි IT ගත්තම IT ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා විවිධ අවුට්පුට්ස්. හරිද? ඒ වගේම අවුට්පුට්ස් තියෙනවා, භාණ්ඩක් තියෙනවා, සේවාවක් තියෙනවා. රයිට්? ඒ කියන්නේ අපි software package එකක් ගත්තොත් ඒක භාණ්ඩයක්. අපි කවුරු හරි අපි කියමු දැන් software developer කෙනෙක්ට අරගෙන අපි යාට දැන් අපි සිංහල වචනෙන් කියනවා දවසේ කුලිය ගෙවනවා කියලා කියන්නේ අර මේසන් බාස්ට ඒ වගේ අපේ IT ඉන්ඩස්ට්‍රි එකේ තියෙන daily rate එක ගෙවලා
වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒක එතකොට ඒක සේවාවක්. හරිද? ඒතර ඔය දෙකෙන්ම අපි වැඩ කරනවා. එතකොට සොෆ්ට්වෙයාර් පැත්තේ. ඒත් අපි හાર્ඩ්වෙයාර් ගත්තොත් එතකොට මේ අපි දකින මේ කම්පියුටර්ස්, එතකොට මේ තියෙන ෆෝන්, චිප්, ඒවල එම්බෙඩඩ් කරලා තියෙන ප්‍රෝග්‍රෑම්ස් ඒ ඔක්කොම ඒකත් දෙකට බෙදෙනවා. ඒකත් අපි අවුට්පුට් එක ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්, ගම් භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒකම සේවාවක් වෙන්නත් පුළුවන්. ඒක දැන් සමහර ලාවට දැන් මෙහෙම කියන්නත් පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට අපි උදාහරණයක් ගත්තම අපි කියමු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය. දැන් අපි ටෙලිකොම් ආයතනයේ අපි කතා කරන කෝල්ස් වල බිල් එක එනවා. රයිට්? ඒක ඔටෝමැටික් වෙන එක. ඒ බිලිං සිස්ටම් එක මේන්ටේන් කරන්න ඕනේ. ඒ මේන්ටේන් වුණ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඩවුන් ටයිම් විනාඩි 5ක් වුණත් ලක්ෂ ගාණක් කෝටි ගාණක පාඩුවක් ඒ ආයතනයට හිමි වෙනවා. ඒක නැති වෙන්නේ ඇත්ත අපි ඒක මොනිටර් කරගෙන ඒක සපෝට් එකක් දෙන්න ඕනේ. ඒකත් අපි ගන්න සේවාවක් හැටියට. ඉතින් IT ඉන්ඩස්ට්‍රි කියලා කියපුවාම මේ ඉන්ඩස්ට්‍රි එකට භාණ්ඩ සහ සේවා දෙකම ඇතුළු වෙනවා. එතකොට පොඩි වෙනසකට තියෙන්නේ අපි හිතන අර ලොකු කර්මාන්ත ශාලා සහ මොනවද ෆැක්ටරි ලෙවල් එකකින් ඒ ෆැක්ටරි මොඩල් එකේ අපිට ගොඩාක් මොකද ඒකට කියන්නේ ඉංග්‍රීසි එකේ කැපිටල් එක යොදන්න වෙනවා. නමුත් දශක කීපයකට කලින් එහෙම තිබ්බයි. නමුත් දැන් එහෙම නැහැ. දැන් අපිට work from home කරන්න පුළුවන්. අවශ්‍ය වෙන කම්පියුටර් ලැප්ටොප් එකක් තියෙනවා නම් ඉන්ටර්නෙට් තියෙනවා නම් ගෙදර ඉඳන් අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් IT කියන කර්මාන්තය භාණ්ඩ සහ සේවා තියෙන ඉන්ඩස්ට්‍රි එක. හැබැයි මේක ඊටාම අඩු පිරිවැයක් සමග අපේ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකත් එක්ක ලේසියෙන්ම කරන්න පුළුවන් කර්මාන්තය. ඔව්. ඉතින් ලේසියෙන්ම කරන්නට පුළුවන් අඩු පිරිවැයකින් යුත් අඩු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන කර්මාන්තයක් තමයි යනු තොරතුරු හාත් sannivedana තාක්ෂණය කියන මේ ඉන්ඩස්ට්‍රි එක. ඉතින් ඇත්තටම මේ ෆීල්ඩ් එකට එන්න මේකේ හරි තැන් හොයාගන්න මේකේ හරි දේවල් අතපත ගාලා හරි ගමනක් යන අපේ තරුණ තරුණියොත් බලාගෙන ඉන්න. ඉතින් ඒ වෙනුවෙන් කරන මඟ පෙන්වීමක් විදිහට අපිට මේක දකින්නට පුළුවන්. දැන් මේ විදිහට භාණ්ඩ හා සේවා සපයන මේ තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන ඉන්ඩස්ට්‍රි එක. ඒතර මේ ලංකාවේ තිබෙනා වූ මේ කර්මාන්තය ගත්තාම අපි ශ්‍රී ලංකාව විදිහට ලෝකේ කොයි වගේ තැනකද ඉන්නේ? දැන් ඒක හොඳ ප්‍රශ්නයක් හය පාරක් කියන්න ඕනේ. මොකද දැන් අපි ඉස්සල්ලාම IT කියපුවාම ඉස්සල්ලාම ඔලුවට එන රට මොකද්ද? සාමාන්‍යයෙන් ඉන්දියාව. ඉන්දියාව තමයි නම්බර් 1. හරිද? කියන්නේ ලෝකේ තියෙන හැම ප්‍රොඩක්ට් කම්පැනිද සර්විසස් කම්පැනිද මැනුෆැක්චරින් කම්පැනි හැම දෙයක්ම ඉන්දියාවේ තියෙනවා. එතකොට ලංකාව කොහෙද? ලංකාව අපි 2017 මේකේ තියෙන අර අපි අහලා ඇති නේද මහා බැංකුවේ අපේ තියෙන ආර්ථික රේටින් කරන ෆිච් රේටින් කියලා තියෙන ඒ වගේ අපේ මැනේජ්මන්ට් කන්සල්ටිං කම්පැනිස් තියෙන ඒටි කර්නි එතකොට ගාර්ඩ්නර් කියලා. එතකොට ඒ ගාර්ඩ්නර් වල ඒටි කර්නිස් වලයි 2017 18 වෙනකොට මේ ලංකාවේ අර සහරාන් ප්‍රශ්න එන්න කලින් right. එතකොට අපේ තිබ්බා within top 20 අපේ අපි ලංකාව තිබ්බා. ඒකම ඒගොල්ලෝ ඒටි කර්නි කියන ඒ කියන්නේ කන්සල්ටිං කම්පැනිය අපි රෑන්ක් කරා 11 වෙනි ස්ථානයට ලෝකෙම. right 11 වෙනි ස්ථානය. හැබැයි දැන් මේ වෙනකොට අපි තාම ඒක දැන් අපි ICT රිසර්ච්.com එකෙන් බලපුවාම ඒ රේටින් එහෙමම තියෙනවා දන්නේ අපි තාම ඒ අලුත්ම රේටින් ආවේ නැහැ. නමුත් අපි හැමෝම දන්නවා 2019 පස්සේ ඊට පස්සේ කොවිඩ් වලින් පස්සේ ඊට පස්සේ මේ තියෙන ආර්ථික අර්බුදයෙන් පස්සේ අපි පොඩ්ඩක් රටක් කරේ පස්සට ගිහලා තියෙනවා. නමුත් සාරාංශයක් වගේ සමරයක් හැටියට අපි ප්‍රධාන රටවල් 24 අපි ඉන්නවා. ඔව්. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි ශ්‍රී ලංකාවට තිබෙන්නේ. දැන් එතකොට ශිනාල් මහත්මයා මේ දැන් අපේ ශ්‍රාවක ඔබටත් තිබෙනා වූ ගැටලුව තමයි කොහොමද අපි මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ සල්ලි හම්බ කරන්නේ? ඇත්තටම අපි හම්බ කරන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ කීයක් හරි හොයාගන්න. දැන් මේ වෙනුවෙන් යොමු වෙන්න හරි මේ ශේෂ්ත්‍රයට එන්න හරි බලාගෙන ඉන්න කෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන්. හරි. ලංකාවේ හැම තැනක තියෙන හැබැයි අපිට මොන වගේ අවස්ථාවන්ද තිබෙන්නේ මේ ශේෂ්ත්‍රය තුල හම්බ කරන්න සල්ලි හොයන්න? මොන වගේ අවස්ථාවන්ද තිබෙන්නේ? ඔව් දැන් සල්ලි හොයන්න කියන්නේ මෙහෙමයි. දැන් බිස්නස් එකක් හැටියට IT කරන්න පුළුවන් right. දැන් මම ඊයේ කතා කරා EDB ගත්ත එක්ක එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකත් එක්ක අපේ ලංකාවේ දැනට තියෙනවා රෙජිස්ටර් වෙලා 750 800කට වගේ කිට් වෙන 1000කට කිට් වෙන්න ස්ටාර්ට්අප් කියන්නේ දැන් අපි දෙන්නට එකව වෙලා අපිට කස්ටමර් කෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් කම්පැනියක් පටන් ගන්න. ඒක රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. ඉතින් රෙජිස්ටර් වෙච්ච කම්පැනි එච්චර තියෙනවා ලංකාවේ right. එතකොට දැන් සල්ලි හම්බ කරන විදිහ එකක් තමයි එතකොට අපි දෙන්නට එක්ක වෙලා දැන් මගේ ස්ටාර්ට්අප් එකක් හැටියට right අපි දෙන්නට එක්ක වෙලා ඒ අදාළ කස්ටමර් අපි මෙරටක ඉන්නවා කියන්නේ ඒක ලංකාවේ ඉන්නවා. එයාට අවශ්‍ය
බාණ්ඩ කියන්නේ software එකක් අපිට හදලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සේවාවක් දෙන්න පුළුවන්. අපි කියමු එයාගේ දැනට තියෙන software එකක වැඩ කරන්නේ. එහෙම නැත්නම් ඒක අපිට බලා ගන්න. මේ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ maintain production support කියලා. ඉතින් ඒක අපිට දෙන්න පුළුවන් සේවාව. ඒතකොට ඒකෙන් අපිට ආදායමක් හොයා ගන්න පුළුවන්. ඉතින් දැන් ප්‍රධාන වශයෙන් අපි දැන් ඕක පොඩ්ඩක් if you take a step back කියන්නේ පිටිපස්සට ගිහලා බැලුවොත් IT ඉන්ඩස්ට්‍රි එකේ කලින් මම කිව්වා වගේ අපි ගාව තියෙනවා භාණ්ඩ සහ සේවා කියලා දෙකක්. right? එතකොට හුඟක් වෙලාවට අපිම අඩු පිරිවැයකින් අඩු ආදායමකින් අපිට පටන් ගන්න පුළුවන් software development software හදන්න. එහෙම නැත්නම් ඒවා maintain කරන්න. right? එතකොට ඒ එකක්. ඒ වගේම අපිට කියන්නේ ඉන්ඩස්ට්‍රි එකක් කියලා අපිට පටන් ගන්නවා. right? ඒ කියන්නේ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ Tamante දැනුම හම්බෙලා තියෙනවා. right? ඒ දැනුම තමයි අවශ්‍ය. right? ඉතින් මේ දැනුම මම ඉස්සරහට කව කරන්න. ඒ දැනුමත් එච්චර අමාරු නැහැ. ඒක අපිට යුනිවර්සිටි එකකට හරි එහෙම නැත්නම් යුනිවර්සිටි නැතු ඩිප්ලෝමා තියෙනවා. අපිට ගිහිල්ලා ඒක ඉගෙන ගන්න පුළුවන්. right? ඒකම තව ක්‍රමයක් තියෙනවා. අපි කියමුකෝ තව හම්බ කරන්න පුළුවන් එකක් තමයි දැන් ලංකා IT කම්පැනි තියෙනවා. දැන් උදාහරණයක් මම ඉන්නේ Virtusa කියන ආයතන. ඒ වගේ ලොකු කම්පැනි තියෙනවා, ග්ලෝබල් කම්පැනි තියෙනවා ලංකාවේ තියෙන. ඒකම තියෙනවා මේ ලෝකල් කම්පැනිසුත් තියෙනවා. ඒ වගේ කම්පැනිකට ගිහිල්ලා අපිට software developer කෙනෙක් හරි, එහෙම නැත්නම් hardware engineer කෙනෙක් හරි, එහෙම network engineer කෙනෙක්, එහෙම cyber security, එහෙම නැත්නම් quality assurance, එහෙම නැත්නම් අපේ business analyst කුඩාක් ශේෂ්ඨ තියෙනවා. ඒ කියන්නේ දැන් සමහරු හිතන් ඉන්නවා මට හැමතිස්සෙම කෝඩින් කරන්න ඕනේ. මට හැමතිස්සෙම මේ මොනවාද මෙකැනිකල් ටෙක්නිකල් දේවල් කරනවා. එහෙමත් නැහැ. දැන් මං ගාව ඉන්නවා. අපි අපිත් එක්ක වැඩ කරනවා. එහෙම ටෙක්නිකල් මෙකැනිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුව නමුත් ඒක තේරුම් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ හොඳ IQ එකක්. හොඳ ඇනලිටිකල් තින්කින් එකක් තියෙනවනේ. මොකද ලංකාවේ තියෙන මිනිස්සුන්ට අපිට සෑහෙන ඇනලිටිකල් තින්කින් කියන එක තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ ඒක පාවිච්චි කරන්න කොහොමද කියලා. ඉතින් අපි ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ අවශ්‍ය ජොබ් එකට ගිහිල්ලා එතනින් අපිට පුළුවන් ලේසියෙන් හම්බ කරන්න. මොකද සමස්තයක් වශයෙන් ලෝකේ IT ඉන්ඩස්ට්‍රි එකේ ගෙවන ප්‍රමාණය වැඩි. ඒක නිසා අපිට ඒ තුලින් අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් සෑහෙන්න. අයිති ප්‍රධාන වශයෙන් තව මට බැරි වුණා ඒක කියන්න මේ හුඟක් වෙලාවට අපි කස්ටමර්ස් එන්නේ ලංකාවේ නෙමෙයි. පිට රටින්. ඉතින් මේ පිට රටින් ආපුවාම ඒ කස්ටමර්ස් අපිට ගෙවන්නේ අපි ඉන්වෙස්ට් කරන්න ඒගොල්ලන් ඩොලර්ස් වලින්. ඒතර අපේ කම්පැනියට එන්නේ ඩොලර්ස් වලින්. ඒතර අපිට සමහර කම්පැනි තියෙනවා ඩොලර්ස් වලින් ගෙවනවා. සමහර කම්පැනි තියෙනවා ඩොලර්ස් කන්වර්ට් කරලා ලංකා රුපියල් වලින් ගෙවන්නේ. එතකොට කොහොම වුණත් කම්පැනියට ආදායමක් වෙන ඩොලර්ස් වලින්. ඒතර ස්ටාර්ට්අප් එකක් කරොත් ඔයාට ස්ටාර්ට්අප් එකට එන ඉන්කම් එක ඩොලර්ස් වලින්. ඔයා වැඩ සාමාන්‍යයෙන් අපි තියෙන ආයතනයක වැඩ කරොත් ඔයා ඒක ආයතනයේ සල්ලි එන ඩොලර්ස් වලින් ඒකෙන් අපිට ගෙවන්නේ ලොකු ප්‍රමාණයක්. කියන්නේ සාමාන්‍යයෙන් සරල රේන්ජ් වල වඩා සෑහෙන ප්‍රමාණයක් වැඩි හම්බ වෙනවා. ඒ තුලින් හොඳට හල්ලේ හම්බ කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එක තමයි IT කියන්නේ. ඔව්. ඉතින් ඒ ආදි වශයෙන් මුදල් උපයන්න පුළුවන් හොඳ ඉන්ඩස්ට්‍රි එකක් විදිහට අපිට තොරතුරු සහ sannivedana තාක්ෂණයේ මේ අංශය අපිට තෝරා ගන්නට පුළුවන් කමක් තිබුණා. දැන් එතකොට මේ ශිනාල් මහත්මයා මේ විදිහට ඉන්කම් එකක් තියෙන මේ ඉන්ඩස්ට්‍රි එක අපේ රටේ දලදේශීය ආදායමට අවුරුද්දකට කියන්නේ මොන වගේ දායකත්වයක් එකතු කරනවද? කොච්චරක් වගේ මුදලක් අපේ රටට ලැබෙනවද මේ ශාස්ත්‍රය හරහා? ඔව්. latest information අනුව ICTN/com NEDB අනුව අපි 1.8 billion US dollars අපි හම්බ වෙනවා මේ අවුරුදු ඉවරන 2 billion level එකට යනවා. එතකොට මම දන්න තරමින් හරිද 1.8 and 2 billion කියන්නේ significant contribution එකක් අපේ ලංකාවේ දල්දේශීය නිෂ්පාදනයට. දැන් මම දන්න තරමින් මාව සමහරවිට මේ don't quote me for this but මේ බිලියන 13ක් 12යි මාරක් 13ක් 14ක් රේන්ජ් එක තමයි අපි මුළු ලංකාවෙම එක්ස්පෝර්ට් ඩොලර්ස් රෙවෙනියු එක හයින්නේ. එක්ස්පෝර්ට් රෙවෙනියු එක එන්නේ. බිලියන ඒ ගන්න 12යි 14යි අතර. ඒකෙන් බිලියන 2ක් කියලා කියන්නේ ඒ කියන්නේ 10කට වඩා වැඩි. අනිවාර්යයෙන්. right? එතකොට අනිවාර්යෙන් මේ වගේ ඉන්ඩස්ට්‍රි එකක් කින් අපිට පුළුවන් ඒක තමයි අපි මම හිතන්නේ මේ කතා කරන්නේ ලොකු ආර්ථිකයට වෙනසක් කරන්න. මම ඉස්සරහට කතා කරන්න කොහොමද ඒක කරන්න කියන එක. මම තව එකක් කියන්න කැමතියි. අපි දැන් ඒ ගානේ ඉඳි 1.8 2 බිලියන් ඉඳි ඉන්දියාව කොහොමද තියෙන්නේ? මම කැමතියි ඒකත් කියන්න. ඔයාලා කැමතිද? ප්‍රශ්න නැද්ද කියන්න? හරි. ඒතකොට ඉන්දියාවේ ඔක්කොම එක්ස්පෝර්ට් අපි 12-14 වගේ තියෙන එක්ස්පෝර්ට් රෙවෙනියු එක බිලියන් නා US ඩොලර්ස් බිලියන්. ඉන්දියාවේ එක්ස්පෝර්ට් රෙවෙනියු බිලියන් ගිය අවුරුද්දේ මේ ඉවර වුණේ. ඒ කියන්නේ මේ අවුරුදු 2022 මාර්තු මාසෙන් ඉවරෙච්ච අවුරුද්ද. ඒ කියන්නේ ෆයිනෑන්ෂියලි ඉවර වෙනකොට බිලියන 400 ගාණක්. 410ක් වගේ තමයි එන්නේ. බිලියන ඩොලර් බිලියන. රුපියල් නෙමෙයි ඩොලර් බිලියන 410ක්. તો අපේ ගියේ
12-14. ඒ දෙකේ වෙනස පේනවා. right? ඒකම ඒක IT ඉන්ඩස්ට්‍රියෙන් කොච්චරක් ගන්නවා. අන්න මම එතන තමයි මතන්ට එන්නේ. IT ඉන්ඩස්ට්‍රියෙන් තියෙනවා ඩොලර් බිලියන 150ක්. ඒ 400,150 බිලියන IT ඉන්ඩස්ට්‍රියෙන් විතරක්. ඒතර දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඩොලර් ඒ කියන්නේ 150 එක්ස්පෝර්ට් කරපු ඒවා. එක්ස්පෝර්ට් රට ඇතුළේ හදපුවා නෙමෙයි. රට ඇතුළේ ඉන්දියා ලොකු රටක්. ඒ රට ඇතුළේ ඒගොල්ලෝ IT දේවල් ඒගොල්ලෝ විකුණනවා. ඒක නෙමෙයි. එක්ස්පෝර්ට් ඩොලර් වලින් හම්බෙච්ච එක. එතකොට 150ට ඒ නම්බර් 1. අපි දෙකුත් නෑ දෙකට කිට් වෙන්න ඉන්නේ. ඉතින් අපිට පේනවා අපි කොතනද ඉන්නේ. නමුත් අපි කොතනද යන්න පුළුවන්. රයිට්. ඒ කියන්නේ අපිට යන්න පුළුවන් තැන ගොඩක් විශාලව අපිට පේන්න තිබෙනවා. ඉතාමත් හොඳ ශේෂ්ත්‍රයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් අපි මෙතන නොයාම තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපේ තරුණයන්ට රටේ ඉන්න පුරවැසියන්ට කොහොමද යොමු වෙන්න පුළුවන් කියලා අපි ඉදිරියේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ශිනාල් මහත්මයා මේ තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන මේ අංශය ආශ්‍රිතව අපි දන්නවා අපේ රට තුළ ව්‍යාපාර තිබෙනවා. මේ ව්‍යාපාර දේශීයව ගොඩනැගිච්ච ව්‍යාපාරද එහෙම නැත්නම් විදේශීයව ගොඩනැගිච්ච ව්‍යාපාරද බහුතරයක් තියෙනවා. දේශයක් තියෙනවා විදේශයක් තියෙනවා. මෙහෙමයි අපි පටන් ගත්ත හුඟක් වෙලාවට දේශීය ව්‍යාපාර. දැන් උදාහරණ ඉන්දියාව පටන් ගත්තම ඉන්දියාවේ IT මම ඉන්දියාව හැමතිස්සෙම රිලේට් කරන්නේ මොකද ඒක තමයි අපි ළඟම තියෙන රට ඒක තමයි නම්බර් 1. ඒකට සාපේක්ෂව ලංකාව කොහොමද කියලා බලනවා අපි ඒගොල්ලන්ගෙන් ගොඩක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. සමහර කට්ටිය මෙහෙම වෙන මතිමතාන්තර තියෙන්න පුළුවන්. නමුත් අපි හැමතිස්සෙම බලන්නේ මේක IT ඉන්ඩස්ට්‍රි කියන්නේ we are learn. කියන්නේ දැන් accounting වගේ මම බරපතල දානවා නෙමෙයි. දැන් අපි කියමු අපි accounting දාන්න අපි principles ඉගෙන ගත්තා. ඒවා change වෙනවා ගොඩක් අඩුයි. IT කියන්නේ හැමතිස්සෙම change වෙනවා. අද තියෙන දේ නෙමෙයි තව මාසෙකින් තියෙනවා. ෆෝන් එක බලන්න. මේ ෆෝන් එක ටෙක්නොලොජියත් එක්ක වෙනස් වෙන්නේ. ඒක තනිකර IT. right? බැටරි තියෙන software ඔක්කොම අපි හදන්නේ. right? ඉතින් ඒක නිසා දැන් මම ඒ රිලේට් කරන්නේ ඒගොල්ලන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි ඉන්දියාවුත් IT පටන් ගත්ත විදිහ තමයි ලංකාව පටන්. ඉන්දියාවේ පටන් ගත්තේ 960 ගණන් වල අන්තිම 70 ගණන් වල මුල. මේ ඉන්ෆෝසිස් කියන ආයතනේ මොකක් කට්ටිය අහලා ඇති ඒකෙන් තමයි පටන් අරගෙන ආණ්ඩුව සම්බන්ධයෙන් උදව් ගොඩක් හම්බ වුණා. ඒ IT පාක් හදලා එහෙම. ලංකාවෙත් එහෙම පටන් ගත්තා. ලංකාවේ දේශීය ආයතන ගොඩක් පටන් ගත්තා. උදාහරණයකට මම වැඩ කරන ආයතනේ. රෝචිසා කියන ආයතනේ මුල් අයිතිකරු ක්‍රිස් කනගරත්න ශ්‍රී ලාංකිකයෙක්. ශ්‍රී ලාංකේේ නමුත් එයා US සිටිසන්. එතනින් එහාට තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ඒගොල්ලෝ ලංකාවේ ෆස්ට් බ්‍රාන්ච් එක හදලා ඊට පස්සේ තමයි ඉන්දියාවේ ලංකාවේ අපිට කට්ටිය මදි නිසා කියන්නේ අපිට ස්ටාෆ් එක මදි නිසා කියන්නේ ඉන්ටේක් එක මදි නිසා තමයි අපි ඉන්දියාවට ගියේ. හරි. එතකොට ඒ වගේම උදාහරණයක් තව ආයතනයක් ගත්තොත් ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ්. LSEC කියලා කිව්වා. දැන් ඒක IT LSEC එකට. ඒ කියන්නේ නමුත් කිස්සර කිව්වේ මිලේනියම් IT. ඒක ලංකාවේ පටන් ගත්ත ආයතනය. ඒ වගේ ගොඩක් ආයතන ලංකාවේ පටන් ගත්තා. ලංකාවේ පටන් අරගෙන මේ ආයතන ඊට පස්සේ විදේශීය ලොකු ඉන්වෙස්ටර්ස්ලත් එක්ක එක්කවලා ඊට පස්සේ ග්ලෝබල් ගියා. මොකද ලංකාව විතරක් තියාගෙන ග්ලෝබල් යන්න බෑ. right? මොකද ග්ලෝබල් යන්න පුළුවන් කියන එක ග්ලෝබල් යනවා කියලා කියන්නේ අපි ග්ලෝබල් කස්ටමර්ස්ලා රීච් වෙන්න ඕනේ. ඒතර ගොඩක් අපිට ප්‍රාග්ධනයක් ඕනේ. ඒකම අපිට ගොඩක් සෙනග ඕනේ අපි වැඩ කරන්න. ඒත් ලංකාව තියෙන අවුට්පුට් එක IT අවුට්පුට් එක ඒ දවස්වල මදි. දැන් ඇත්තට ලොකු ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා. මදි. එතකොට දැන් වාට අහපු ප්‍රශ්නෙට සරල උත්තර දෙනවා නම් ගොඩාක් ආයතන ලංකාවෙන් පටන් අරන් ග්ලෝබල් ගිය කට්ටිය. දැන් අපි ගත්තා තව ආයතන WSUට. තනිකර ලංකාවෙන් පටන් ගත්තා. නමුත් ඒක ග්ලෝබල් ගිය ආයතන. right? ඒ වගේ ගොඩක් ආයතන තියෙනවා. ඒකම තව ආයතන ළඟදී එනවා. දැන් ළඟදී ඇවිල්ලා තියෙනවා ගොඩක් ආයතන වයිලි කියලා ආයතනයක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ කෙලින්ම ඉන්වෙස්ට් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ සෙන්ටර් එක ලංකාවේ. ඒක HCL කියලා ඉන්දියන් කම්පැනියක් තියෙනවා. ලොකු එක කම්පැනියක්. කෙනෙක් 1,50,000 ලක්ෂ දෙයක් විතර වැඩ කරන හරියට මතක නැහැ. ඒ වගේ ගාණක් වැඩ කරන ස්ටාෆ් එකක් ඉන්න ලොකු කම්පැනියක්. ඒකේ බ්‍රාන්ච් එක ලංකාවේ දැම්ම HCL. ඒ වගේ ඒතර Accenture තියෙනවා. Accenture බෑ ඉන්ජිනියරින් නෑ. Accenture තියෙන ගොඩක් BPO පැත්තේ. ඒ වගේ ගොඩක් පිටරටම කම්පැනි ඇවිල්ලා HSBC වල තියෙනවා. ඒ වගේ ගොඩක් කට්ටිය ලංකාවේ දාලා තියෙනවා. ඉතින් ওই දෙකම තියෙනවා. ඉතින් අපිට කියන්න බෑ එකක් කියලා. ඔයිට අමතරව මම කිව්ව කලින් ස්ටාර්ට්අප්ස් කියන්නේ. ඒ කියන්නේ වාඩ මඩ එක්කවලා කම්පැනි පටන් ගන්න පුළුවන්. අපිට පොඩි බිස්නස් එකක් කස්ටමර් කෙනෙක් ඉන්නවා. ඒ වගේ ගොඩක් තියෙනවා. ඉතින් ඔය ඉංග්‍රීසියෙන් කියන it's a mixture of all. ඒකයි. ඔය ඉතින් ඒ වගේ තමයි ව්‍යාපාරික සහ ආයතනික පසුබිමක් තියෙන ශ්‍රී ලංකාව තුළ මේ තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන අංශය තුළ. දැන් ශනාල් මහත්මයා අපි කතා කළා නිරන්තරයෙන් ඉන්දියාව ගැන අපි කතා බහ කළා. එතෙන් මේ ඉන්ඩස්ට්‍රි එක ගත්තාම ගෝලීය වශයෙන් මේ ඉන්ඩස්ට්‍රි එක ගත්තාම ඉන්දියාව අංක එකේ ඉන්නවා.
මේ ගමනට මොවුන් කොහොමද යන්නේ සහ අපිට අපි ගැන කතා බහ කළොත් අපිටත් හොඳ පූර්වාදර්ශයන් එකතු කරගන්නට පුළුවන් කමක් ලැබෙවි. ඉන්දියාව කොහොමද මේ තැනට යන්නේ, මොනවද උන්නේ වෙනුවෙන් කරන ලද කැපකිරීමේ අධ්‍යාපනය කොහොමද බෙදා හදාගෙන අපි ගැන කතා බහ කරමු. ඔව්. ඒ ගැන කතා කරන ගොඩක් දේවල් තියෙනවා. කතා කරමු ඉතා කෙටියෙන් කියන්න. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ ඉන්දියාවේ IT පටන් ගත්තේ 1960 ගණන් වල අන්තිමට 70 ගණන් වල මුල. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ කාලේ දැන් එක ස්ටේට්ස් වල තමයි පටන් අරගත්තේ. ඊට පස්සේ රාජ්‍ය මැදිහත් වුණා උකට. රාජ්‍ය මැදිහත් වෙලා මොකද ඒ කාලේ ඉන්ටර්නෙට් එහෙම තිබ්බේ නැහැ. නමුත් ඒ වුණාට තියෙන්න ඕනේ මේ මොනවද ඒකට කියන්නේ කනෙක්ට් කියන්නේ අපේ මට ඒක සිංහලෙන් කියන්නේ නෙට්වර්ක් ලේඅවුට් තියෙන්න ඕනේ. ඉතින් එතකොට ගොඩක් ප්‍රාග්ධනය අවශ්‍යයි. එතකොට ඒ වගේ වුණාම ආණ්ඩුව මැදිහත් වෙලා IT පාක් කියන්නේ දැන් උදාහරණයක් අපි කියනවා දැන් ඇඟලුම් කර්මාන්ත ලංකාවේ තියෙන සෝන් කියලා කියන්නේ. හරිද? අපි සිංහල භාෂාවෙන් කියන සෝන් වල ගියාම අපි කියනවා ගොඩක් කට්ටිය මාස් බ්‍රැන්ඩික්ස් ඒ වගේ ගාම ෆැක්ටරි ගොඩක් තියෙනවා. ඒ වගේ IT පාක් වල IT කම්පැනි ගොඩක් තිබ්බා. ඒතකොට ඉන්දියාවේ රාජ්‍ය ගොඩක් මැදිහත් වෙලා පටන් ගත්තා ඒ වගේ IT පාක්ස් හදන්න. දාලා ඊට පස්සේ ඉන්න මුල් ඉන්වෙස්ටර්ස්ලට පටන් ගන්න කට්ටිය උදාහරණ ඉන්ෆෝසිස් වගේ කම්පැනි වලට ඊට පස්සේ ටාටා රටන් ටාටා පටන් ගත්තා මේ ටාටා කම්පැනි IT ඒ පැත්තේ 970 ගණන් වල අන්තිමට මට මතක හැටියට 80 ගණන් වල මුල. එතකොට TCS කියලා යන්නේ ඒක. එතකොට ඒ වගේ කම්පැනි වලට ගොඩක් රජයෙන් ඒ IT කියන ඉන්ඩස්ට්‍රිය සපෝට් කරා. පටන් ගන්න. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සපෝට්. ඒ කියන්නේ බිල්ඩින්, එතකොට කනෙක්ටිවිටි, නෙට්වර්කින් ඒ දේවල් වලින්. හරිද? ඒතකොට මිනිස්සුත් ඒකම හැදුනා යුනිවර්සිටි වල. ඔයකට සමගාමීව ලංකාවෙත් ඕක වුණා. නැහැ කියන්නේ නැහැ. නමුත් අර ස්කේල් එකේ වුණේ නැහැ. මොකද අපේ ફોකස් එක තිබ්බේ ගොඩක් මම වර්ධියල හිතන්න එපා මම ගැන. ගොඩක් අපි ફોකස් කරේ තේපොල් රබල්. හොඳයි ඒක. අනිවාර්යම අවශ්‍ය දෙයක්. ඊට පස්සේ අපි ගොඩක් ફોකස් කරා ගාමන්ට්ස්. ගාමන්ට් ෆැක්ටරිස්. ඊට පස්සේ ඔය අතරතුර IT කියන සෙක්ටර් එකත් ඉදිරියට ආවා. පොඩ ආවා. නමුත් අර ලෙවල් එකට ගියේ නැහැ. නමුත් අපේ රාජ්‍ය මැදිහත් වෙච්ච අන්ත අපේ ගාමන්ට් ෆැක්ටරිස් ටික ලොකු ලෙවල් එකට ගියා. දැන් වාට තේරෙනවා දෙක වෙනස. රයිට්? ඒතර අපේ උදාහරණයක් දැන් DMS කියලා කම්පැනියක් තිබ්බේ ගොඩක් පරණ. එතකොට ඒ වගේ ගොඩක් පරණ කම්පැනි ලංකාවේ තිබ්බා. IT කියන 80 ගණන් වලින් පටන් ගත්තා. එතකොට ඒවල ගොඩක් වැඩ කරේ ලංකාවේ කට්ටිය. ඒතකොට ලංකා යුනිවර්සිටියෙන් ආපු කට්ටිය. ඉතින් දැන් දෙකේ වෙනස උනේ ගොඩක් රජයේ මැදිහත් වීමක් කියලා මේක ස්ට්‍රැටජිකලි ඒගොල්ලෝ දැක්කා මේකෙන් ගොඩාක් දේවල් අපිට යන්න පුළුවන් එළියට කියලා. විශේෂයෙන් දෙකක් කරා ඒගොල්ලෝ. දැන් ඉස්සර ගොඩක් ඉන්ටර්නෙට් එහෙම තිබ්බේ නැති නිසා සමහරලාට දැන් වැඩ කරන දැන් IT යුනිවර්සිටි අවුට් වෙච්ච කට්ටියව ඒගොල්ලෝ කරේ ඇරියා US හරි UK හරි ඒ වගේ යුරෝප් ඒ රටවල් වලට ඇරියා කස්ටමර්ත් එක්ක වාඩිලා වැඩ කරා. ඒ ගොඩාක් ඉන්දියන් කට්ටිය ඒ වගේ රටවලට ගියා. ඒතර ඒගොල්ලෝ තමයි දැන් ඉන්නේ NRI non residential Indians කියලා කියන්නේ. ඒගොල්ලෝ ගොඩාක් සල්ලි වුණා ඒතර ඉන්දියාවට. හරිද? දැන් ලංකාවේ හැබැයි ඒ වගේම ඉන්නවා අපේ හවුස් මේඩ්ලා ලේබරර්ස් කට්ටිය. හැබැයි අතර වෙනස තියෙන්නේ ඉගෙන ගත්ත කට්ටිය. මේ කියන්නේ මාව වරදී හිතන්න එපා. එහෙම රැකියාවක් හොඳ රැකියාවක්. නමුත් ඒ හම්බ කිරීමේ හැකියාව වැඩි. ඒකම තව දෙයක් වුණා. ඒගොල්ලෝ එතන ඉඳිද්දි ඒගොල්ලෝ පටන් ගත්ත කස්ටමර්ත් එක්ක එක්කවෙලා ඒ කියන්නේ රටවල තියෙන ව්‍යාපාරات එක්ක එක්කවෙලා සමහර කට්ටිය ඒගොල්ලන්ගේ ව්‍යාපාර පටන් ගත්තා ඉන්දියාවේ. රයිට්? ඒතර ඒ වගේ කෙනෙක් තමයි අපේ කලින් හිටපු කම්පැනි චෙයාමන් ක්‍රිස් කරකරත්න ඒ ලංකාවේ කෙනෙක්. ඒ වගේ පොඩ්ඩ දෙනේ ලංකාවේ හිටියනවා. ඉන්දියාව ගොඩක් කට්ටිය හිටියා. මොකද ගොඩක් අය ගියා. ඊළ එතනින් ඒගොල්ලෝ ව්‍යාපාර පටන් අරගත්තා. ඒතර ව්‍යාපාර දියුණු කරා. ඊට පස්සේ ඒගොල්ලෝ කරේ රජයේ මැදිහත් වීමත් එක්ක ඒක ඉන්දියාවේ IT පාක් පටන් ගත්ත ඉස්සෙල්ලාම හයිඩ්‍රබාඩ් කියන සිටි එකේ. ඊළඟට බැංගලෝර්. දැන් අද වෙනකොට බැංගලෝර් තමයි නම්බර් 1. බැංගලෝර් සිටි එකට කියන්නේ දැන් මම ගියා මාස දෙකකට විතර කලින්. ලෝකේ තියෙන හැම බ්‍රෑන්ඩ් එකක්ම දැන් මෙහෙම යනකොට අපේ දෙපැත්තේ යනකොට මේ පාරේ යනකොට දෙපැත්තේ පේනවා හැම බ්‍රෑන්ඩ් එකක්ම IT පැත්තෙන් තියෙන බ්‍රෑන්ඩ් එකක්ම උදාහරණ Facebook ද Google ද හැම එකක්ම අපි මේ කතා කරන Samsung ද Sony ද අපි කම්පැනි අපේ කම්පැනි උඩ තට්ටුවේ තියෙන Sony ඒ වගේ. ඉතින් මේ හැම බ්‍රෑන්ඩ් එකම තියෙනවා. ඒගොල්ලන්ගේ ඔෆ්ෂෝරින් සෙන්ටර්ස් දාලා තියෙනවා. ඉතින් ඒ ලෙවල් එකට ඒගොල්ලෝ දියුණු වුණා. මොකද ඒකේ ફોකස් එකක් හැටියට ඒගොල්ලෝ ආර්ථිකෙත් ඉදිරියට ගන්න එකක් හැටියට ඒගොල්ලෝ එක් කරා. ලංකාවේ අවාසනාවකට ඒක උන්නේ නැහැ.
හැබැයි දැන් ඔය අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මේ කතා කරන්නේ ඉදිරියට යන්න කියලා. ඉතින් මේ විදිහට මේ ඉන්ඩස්ට්‍රි එකේ තිබෙනා වූ වටිනාකම හඳුනගෙන අපි මේ දෙසට නිවැරදි අවධානයක් යොමු කළොත් අපිටත් පුළුවන් වෙවි ශ්‍රී ලංකාවත් මේ ක්ෂේත්‍රය තුළ තවත් ඉදිරියට අරගෙන යන්නට. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නේ ජාතික සංවර්ධනයට, එහෙමත් නැත්නම් අපේ රටේ තිබෙනා වූ මේ අර්බුදය, මේ ප්‍රශ්නය, ඩොලර් නැති ප්‍රශ්නය, මේ වෙනුවෙන් කොහොමද අපිට තොරතුරු සහ සංවේදන තාක්ෂණය, එහෙමත් නැත්නම් IT ඉන්ඩස්ට්‍රි එක පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාවත් සම්බන්ධයෙන් අද අපිට මේ වෙනුවෙන් සම්පත්දායකත්වය එකතු කරනවා වන් කණ්ඩායමේ ආරම්භක සමාජිකයෙක්, වගේම තොරතුරු සහ සංවේදනාංශයේ ප්‍රධානී වජුසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ෂෙනාල් කොළොන්න මහත්මයා. එතුමන් සමගින් තව බොහෝ දේවල් කතා බහ කරන්නට තිබෙනවා. ඊට මත්තෙන් සූදානම් වෙන්නේ කෙටි ගීතමය විරාමයකට යන්නට. මේ විරාමයෙන් අනතුරුව අපි නැවතත් සිත් පහනට වැඩසටහනත් සමගින් එකතු වෙමු. දැන් ෂෙනාල් මහත්මයා අපි ගීතමය විරාමයට පෙර ආතු ඉන්දියාව ගැන කතා බහ කළේ. ඉන්දියාවට මේ විදිහට දියුණු වෙන්න ගෝලීය වශයෙන් ගත්තාම අංක 1 තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන අංශයේ සේවා සපයන්නා බවට පත් වෙන්නට එයාලට හැකියාවක් ලැබුණේ. රජයේ මැදිහත් වීම එයාලට ලැබුණා. හරි තැනට අවධානය යොමු කරලා මේ ක්ෂේත්‍රයට හරි අවධානයක්, හරි සහයෝගයක් ලැබුණා. ශ්‍රී ලංකාව විදිහට අපේ ශ්‍රී ලංකේ රජය මොන වගේ දායකත්වයක්ද මේ අංශයට ලබා දෙන්නට ඕනේ, අපි ඒක ගැන කතා බහ කරමු. අපේ ප්‍රධාන වශයෙන් වන් කණ්ඩායමෙන් දැන් මගේ ඩියුටි එකත් වෙලා තියෙන්නේ ඒ රජය එක්ක සම්බන්ධ වෙලා අපේ අවශ්‍ය දේවල් ගැන ඉන්ඩස්ට්‍රි එක හැටියට කතා කරන එක. මම සමරියක් හැටියට අපි කියන්නම් වෙන්න ඕන දේවල් අපි කීපයක් තියෙනවා. දැන් ඉස්සල්ලාම දැන් අපි දන්නේ ප්‍රධාන අපි කියන්නේ මේක තමයි හයිපර් ඉන්ෆ්ලේෂන් and ලංකාවේ අපි කියමු 2600 ඉතිහාසයේ I think කියන්නේ මෑත කාලේ ඉතිහාසයේ ලොකුම ආර්ථික ප්‍රශ්නයක තමයි අපි ඉන්නේ. එතකොට මේ සිටුේෂන් එකේදී ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ අපේ බිස්නස් එක ස්ටේබල් කරගන්න. ඒ කියන්නේ අපි ස්ථාවර කරගන්න ඕන බිස්නස්. දැන් මම කියන්නේ දැන් අස්ථාවරයි කියලා. නමුත් ගොඩක් රිස්ක් තියෙනවා. ගොඩක් ඒ රිස්ක් ටික අපි රජයක් හැටියට අපි ඒගොල්ලොත් එක්කව වෙලා අපි ඒක පුළුවන් තරම් බලන්න අඩු කරගෙන ස්ටැබිලයිස් කරගන්න. ඉතින් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ අපි ඉල්ලන්නේ අපේ බලාපොරොත්තු වෙන රජයක් හැටියට ඉස්සල්ලාම කොන්ෆිඩන්ස් එක ඇති කරන්න ඕනේ රට ගැන. රටේ කොන්ෆිඩන්ස් ඇති කරන්න ඕනේ මේ රටේ බිස්නස් එකක් ඇති කරගෙන යන්න පුළුවන් හොඳ වාතාවරණයක් තියෙනවා. ඒක තමයි පළවෙනිම දේ රජයක් හැටියට කරන්න ඕනේ. මොකද ඒක නැත්තම් තියෙන මේක ඩෙවලොප් කරනවා කියසෙත් තියෙන කරගන්නත් අමාරුයි. අන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් ඒක ගැන අපි ගොඩක් වැඩි කටයුතු කරනවා. කලින් හිටපු රජය දැන් හිටපු රජයත් එක්ක කතා කරගෙන යනවා. ඒක නිකන් ස්ටේට්මන්ට් එකක් දුන්නට මදි. ඒ ස්ටේට්මන්ට් එක දෙන්න ඕනේ. නමුත් ඒක විතරක් දුන්නට මදි. ඒකත් එක්කම අපි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අපි කොහොමද දැන් උදාහරණයකට ලොකුම රිස්ක් එක තමයි අපි දැන් ගොඩක් වෙලා වැඩ කරන ගෙදර ඉඳන් work from home කියලා කියන්නේ. ඒක ලයික් කපනවා. ඒක ලයික් කවුවාම අපි කොහොමද මේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ලයික් කැපුවත් ඒ ගෙදර ඉඳන් වැඩ කරන IT ඉංජිනේරට එහෙම නැත්නම් කන්සල්ටන්ට් කොහොමද වැඩ කරගෙන යන්න පුළුවන් කියන එක. එතකොට දැන් උදාහරණයකට දැන් සෝලර් පවර් වගේ දින ඒවා. එතකොට ඒ වලට ක්‍රෙඩිට් ලයින් එකක් පුළුවන්. දැන් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක තියෙනවා. ඉතින් දැන් උදා ස්ලාස්කොම් එක එහෙම ඒකත් එක වැඩ කරගෙන යනවා. පටන් අරන් තියෙන්නේ. නමුත් මේවා කියන්නේ මීටර ඉක්මනට යන්න ඕනේ. දැන් අපි ඉන්ඩස්ට්‍රි එකකට කරගෙන යනවා. රයිට්. නමුත් රාජ්‍ය අනුග්‍රහය අඩුයි. දැන් ඒක පළවෙනි එක. ඒ කියන්නේ ප්‍රධානම දේ තමයි අපි දෙන්න ඕනේ මේ රටේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් කියන ඒ කොන්ෆිඩන්ස් එක බිල්ඩ් කරන්න ඕනේ. ඒක එන්න ඕනේ උඩින්. ඒ කියන්නේ ප්‍රෙසිඩන්ට් සහ ප්‍රයිම් මිනිස්ටර් ගේ ලෙවල් එකෙන්. දැන් ඊළඟට තමයි ලොකුම ප්‍රශ්නයක් තිබුණේ දැන් IT මිනිස්ටර් කෙනෙක් ඉන්නවා ඉන්දියාවේ. ඒ කාලේ නම් හිටියා. ලංකාවේ මෑත කරගෙන හිටියේ නැහැනේ. ඒ ඉන්න එක්කෙනත් ඒ දැනුමත් තියෙන කෙනෙක් ඉන්න ඕනේ. දැන් මම කා ගැනවත් වරද්දක් කතා කරන්නේ නැහැ. නමුත් ඒ ඉන්ඩස්ට්‍රි අපි දැන් සිංගප්පූරුවේ දිනුනේ. සිංගප්පූරුවේ හැම මිනිස්ටර් කෙනෙක්ම ගත්තම ඒ මිනිස්ටර් ඒ සබ්ජෙක්ට් මැටර් එක්ස්පර්ටිස් එක තියෙනවා. අදාළ ශාස්ත්‍රය දැනගන්න. දන්නේ නැතුව වැඩ කරන්න බෑ. ඉතින් දැන් IT මිනිස්ටර් ඒ අදාළ ඒක එක්කසලම් පත් කරන්න මම දන්න තරමින් තාම ඊයේ අදද පත් කරනවා කිව්වා මොකක් කැබිනට් එකක් ආය පාර ඒ පත් කරන්න ඕනේ. පත් කරන්න ඕනේ මොකද එයා එක්ක තමයි අපි ගොඩක් ආයතන තියෙනවා. ICT එක තියෙනවා, EDB එක තියෙනවා, SLASCOM එක තියෙනවා, FITIS එක තියෙනවා. ඒ වගේ ආයතන ගොඩක් තියෙනවා. ඒ ආයතන වලට ඩිරෙක්ෂන් එක එන්න ඕනේ එතනින්. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් දැන් අපි දකින්නේ ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්. ඒ වගේ මන්තර රජය ඒ ක්‍රියාත්මක කරයි කියලා අපි හිතනවා. එතනින් පස්සේ වැඩියෙන්ම වෙන්න ඕනේ අපි දැන් IT පැත්තෙන් ගත්තම දැන් ඒක කරන් පස්සේ අපිට තියෙනවා
මේ කොහොමද බිල් කරන්න කියලා. දැන් අපිට ප්ලෑන් එකක් තියෙනවා. දැන් මම ළඟදී දැක්කා 2000 ළඟදී කියන්නේ මේ ප්ලෑන් එක හදලා තියෙන ටිකක් කාලෙට කලින්. ලක්ෂ දෙකක ජොබ් සෙන්ඩර් 2024 අලුත් ජොබ්ස් ලක්ෂ දෙකක් ඇති කරන්න IT එකේ. දැනට ඉන්නවා අපි IT ෆීල්ඩ් එකේ 1,75,000ක් විතර වර්ක් ෆෝස් එකක් ඉන්නවා ලංකාවේ. දැන් මොකක් කියලා දැන් අපි කවුද පිටරට ගිහිල්ලා මිනිස්සු දැන් අපි දැන් මයිග්‍රේෂන් කියලා තියෙනවා. ඒක හන්ද පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ඇති නම්බර. නමුත් ඒ ගාන වගේ තියෙනවා. රයිට්. මොකද අන්තිම කරපු සෙන්සස් වලින් අවුරුදු දෙකකට විතර කලින් 1.50ක් විතර හිටියා. දැන් අනිවාර්යෙන් ඉන්ටෙක්ස් එක අලුත් යුනිවර්සිටි ඉන්ටෙක්ස් උත් එක්ක අඩු වශයෙන් 1,70,000 1,75,000 කට වෙනවා. දැන් ප්ලෑන් එක තිබ්බේ තව ලක්ෂ දෙකක් ඊට උඩින් ඇති කරන්න 2024 වෙනකොට දැන් මේ තියෙන 2 බිලියන් එක 3 බිලියන් කරා. ඉතින් දැන් මේකට නිකන් වෙන්නේ නැහැ නේ. මේක නිකන් වෙන්නේ නැහැ. දැන් මේකට වැඩ පිළිවිලක් තියෙන්න ඕනේ. රජයක් හැටියට. හරිද? එතකොට මේ වැඩ පිළිවිලක් අපි දන්න මොකද්ද වෙන්න ඕනේ කියලා. ඒ වැඩ පිළිවෙලට අපිට උදව් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හයි ලෙවල් කිව්වොත් ඉස්සලාම ඕනම දැන් සේවා සපයන ඉන්ඩස්ට්‍රියක් හැටියට වර්ක් ෆෝස් එක ඕනේ. මිනිස්සු ඕනේ. මිනිස්සු එන්නේ කොහෙන්ද අපේ යුනිවර්සිටිස් වල. ඒක යුනිවර්සිටි ඩෙවලොප් කරන්න ඕනේ. යුනිවර්සිටි කැපැසිටි එක අපේ normally අවුරුද්දට එන්නේ 12000ක් 14000ක් විතර. government and private sector both together. ඒක දැන් අපි ටාගට් ගන්න 20000ක් විතර වෙනකල්වත් වැඩි කරන්න. ඒත් 20000ක් විතර වැඩි වුණොත් මේ කැපැසිටි අපිට යන්න පුළුවන්. ඒතර ඒකට රාජ්‍ය යුනිවර්සිටි ගොඩක් හොඳ යුනිවර්සිටි. දැන් මොරටු යුනිවර්සිටි දැන් මගේ පින්බියක් තියෙනවා. ඒ වගේ යුනිවර්සිටි වල අපිට ප්‍රයිවට් අපිට IT එකෙන් ගිහලා මුකුත් කරන්න බෑ. රාජ්‍ය අනුග්‍රහය අනිවාර්යෙන් ඕනේ. රයිට්. එතකොට ඒ වල කරිකියුලම් වෙනස් කරන්න ඕනේ. දැන් මම ඉස්සරහට කතා කරන්නේ ඒක අර ඉස්සරහට මොකද්ද කරන්න ඕනේ කියලා අපේ ඉන්න කට්ටිය තරුණ පරපුර මොකද්ද කරන්න ඕනේ කියන එක මම කතා කරන්න. ඉතින් කරිකියුලම් අපි දෙන්න ඕනේ ඉන්ඩස්ට්‍රි බේස් කරිකියුලම්. පරණ දේවල් උගන්වලා විතරක් මදි. හැම පැත්තෙම ප්‍රයිවට් යුනිවර්සිටි එහෙමයි. ඒතකොට අපි කියන්නේ ඒකට කියන්නේ වොකේෂනල් ඒක ඉස්සර තිබ්බා වොකේෂනල් ට්‍රේනින් කියලා. දැන් උදාහරණයක් කියලා මේසන් බාස්ට මේසන් වැඩේ කරන්න පුරුදු කරනවා. ඒ වගේ තමයි දැන් ඩිග්‍රී අරගෙන වොයිස් සයිකට හරි එල්සෙක් කියලා හරි නැත්නම් HCL හරි ගියා නම් ඒක WSO ගියා කියලා ඔයාට එකපාරම වැඩ කරන්න බෑ. ඔයාගේ ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ. ඒක තමයි ඉන්ටර්න්ෂිප් එකක් දෙන්නේ. ඒ ඉන්ටර්න්ෂිප් එකෙන් තමයි කව කරන්නේ. නමුත් අපිට පුළුවන් ඊට එහායින් ගියා. දැන් ඉන්දියාවේ කරනවා ඒක. ඒ ගොඩක් අපි ජොබ් එකේ කරන වැඩේ උදාහරණයක් අපි කියමු Java programming ද එහෙමද Microsoft programming ද නැත්නම් සමහර tools තියෙනවා. ඒවා අපි යුනිවර්සිටි උගන්වනවා. ඒ වැඩේ කරන විදිහ අපි උගන්වනවා. ඒතකොට ඉන්ටර්න්ෂිප් එක ආපුවම මෙයා හොඳට ඒක ස්ටේබල් වෙලා ඊට පස්සේ ඉක්මනට මෙයාව ප්‍රොඩක්ටිවිටි එයාගේ වැඩි කරලා එයාව ප්‍රොඩක්ටිව් එන්ජිනියරින් කෙනෙක් අපිට ඩිප්ලොයි කරන්න පුළුවන්. ඒ ඩිප්ලොයි කරන කාලේ වැඩි. දැන් යුනිවර්සිටි අවුට් වෙනන් පස්සේ කාලයක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ගොඩක් අපි රජයත් එක්ක වෙලා කරන්න පුළුවන්. රාජ්‍ය ආයතනත් එක්ක. අපි කම්පැනි වලින් මේක කරගෙන යනවා. හැම කම්පැනියම ලංකාවේ ඔක් කරනවා. එක එක ලෙවල් වලින් ඔක් කරන්නේ. ලොකු කම්පැනි ලොකුට කරනවා, පොඩි කම්පැනි පොඩියට කරනවා. නමුත් මේක ශේෂ්ඨයක් හැටියට දිනු කරන්න එතනින් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ලයික් කම්පැනි ගැන කිව්ව පවර් කට සොලියුෂන් එක අනිවාර්යයෙන්ම ඕනේ. ඒතර ඉන්ටෙක් එකක් අවශ්‍යයි. ඉන්ටෙක් එක යුනිවර්සිටි කැම්පස් ඉන්ටෙක් එක අපිට ඒකට උදව් කරන්න ඕනේ. ඒකම කරිකියුලම් අප්ඩේට් කරගන්න ඕනේ. ඒකම තව එකක් තමයි දැන් IT පාක් කිව්වම ලංකාවේ දැන් ඉන්දියාවේ තියෙනවා IT පාක් කියන්නේ පාක් තියෙන එක ළඟදී බැංගලෝර ගත්තම බැංගලෝර තියෙනවා IT පාක් 7-8ක්. එක පාක් එකක ලක්ෂයක් විතර වැඩ කියන්නේ ලක්ෂණය 50000ක් විතර වැඩ කරන පාක් තියෙනවා. රයිට්. එතකොට දැන් ලංකාවේ IT පාක් කියලා ගත්තම තියෙන ඔරයන් සිටි පාක් එක දැන් අපේ වර්චුවල් කම්පැනි එක. ඒක PSN කියලා කම්පැනි වගේ කම්පැනි තියෙනවා. එතකොට HCL එකක් තියෙන එතන. එතකොට දෙවෙනි එක තමයි ට්‍රේඩ් සිටි කියලා එකක් තියෙනවා. හරිද? ඒක ආණ්ඩුවේ එකක්. දැන් ඔරයන් සිටි එක 2007 හරි 8 හරි පටන් ගත්තේ. ඒක ප්‍රයිවට්ලි ඕන්. හැබැයි ආණ්ඩුව උදව් කරා. ඉතින් මේ වගේ වැඩි වෙන්න ඕනේ ඉස්සරහට. මොකද දැන් අපි හැමදාම ගෙදරින් වැඩ කරන්නේ නැහැ. දැන් පොඩ කස්ටමර්ස්ලාත් කියනවා එන්න කියලා ඔෆිස් එකට. මොකද ඒගොල්ලන්ටත් එන්න ඕනේ කට්ටිය දකින්න. මොකද සමහරවිට අපි දකින්න ප්‍රශ්න ගෙදරින් වැඩ කරද්දී. දැන් මගේ IT ටීම් එකේ ඉන්න සමහර අය මම අවුරුද්දකට දැකලා නැහැ. මොකද ඒගොල්ලෝ ඉන්නේ කැන්ඩි. එහෙම නැත්නම් සමහර අය ඉන්නේ ජැෆ්න වල. හරිද? ඒතර අමාරුයි. මොකද ඒතර ටීම් බිල්ඩින් වල IT කියන්නේ මේ තනියෙන් වැඩ කරන ගන්න නෙමෙයි. ඒතර ටීම් මේ ඉන්ඩස්ට්‍රි එක. તો ටීම් එක දකින්න ඕනේ. ඉතින් ඒ වගේ වුණාම අපි ඒකේ IT පාක්ස් වලින් පැත්තෙන් අපිට රජයෙන් සපෝට් එකක් ගන්න අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. මොකද ඒකම දැන් එක්සිස්ටිං IT පාක් තියෙනවා. දැන් උදාහරණ ට්‍රේඩ් සිටි එක හරියට යුටිලයිස් කරනවා මදි. ඒවා ඩෙවලොප් කරන්න ඕනේ. ඒ වලට ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා ගෙන්නන්න ඕනේ.
එතකොට දැන් උදාහරණයක් ඇරෙලා දැන් අපි ටුවරිසම් වලට කියනවානේ ලංකාවේ ෆෙයාර් දාලා මේ ඉන්න ලංකාවට කියලා. ඒ IT වලට කියන්න බැරි. දැන් උදාහරණයක් HCL කියන කම්පැනිය ලංකාවට ආවා. ඒ වගේ තව කම්පැනි තියෙනවා. ලෝකෙ ඉන්න පුළුවන්. තින් ඒවයි අවශ්‍ය ඒවයි ඉන්න ඕනේ ලංකාවට. right එතකොට ඕපන් පස් තමයි එතකොට ලංකාවේ රෑන්කින් එක දැන් තියෙන්නේ 11th position එක කරම්ප තියෙන්නේ. අද 20 විතින් 20නේ. ඒක උදාහරණයකට වියට්නාම් මම මේ රටවල් දෙකක් කියන වියට්නාමුයි අනිත් එක තමයි පිලිපීනේ. පිලිපයින් ඒ රටවල් දෙක ලංකාවට ඉස්සරහින් ඉන්නේ. පළවෙනි 10 ඇතුළත ඉන්නවා. මේ ළඟදී පටන් ගත්ත රටවල් IT. ඉතින් ඒවා තින් බලද්දී අපි සෑහෙන පල්ලෙහාට යන්නේ. ඉතින් මේ වගේ රජයක් හැටියට ඒ දේවල් වෙන්න ඕනේ. ඉතින් රජයෙන් මේ වගේ දායකත්වයක් ලැබුණොත් අපිට මෙහි සාර්ථක මල්පල නෙලා ගන්නට පුළුවන්කමක් නිසකවම ලැබෙවි. දැන් ශිනාල් මහත්මයා දැන් ඔබතුමා මතක් කළා මේ වෘත්තිකයන් බිහි වෙන්න ඕනේ. නැත්නම් වැඩ කරන්න නම් මේ සම්බන්ධයෙන් දැනුමක් තියෙන පිරිසක් එන්න ඕනේ. ඒකට ඒ විදිහේ පිරිසක් බිහි වෙන්නට දැන් අපි ගත්තාම අපේ රටේ තිබෙන විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබලා උපාධියක් එක පිරිසකට එළියට එන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලික විශ්වවිද්‍යාලයකින් ඉගෙනගෙන පිරිසකට එළියට එන්න පුළුවන්. ඒකට මේ විදිහට එන පිරිසට අමතරව අපි දන්නවා අපේ රටේ බොහෝම තරුණයින් ප්‍රමාණයක් දැන් අපේ රටේ විභාග ක්‍රමයක් එක්ක උසස් පෙළට IT කරන්න නම් පොඩි කාලේ කම්පියුටර් එකක් හරි ගෙදර තියෙන්න. එහෙම අදහසකනේ බොහෝ දෙනෙක් ඉන්නේ. හැබැයි එහෙම නැති පිරිසක් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. දැන් අපි නගරයෙන් ගමට යනකොට මේ විශේෂයෙන් ටිකෙන් ටික ඈත් වෙනවා. සමහරලාට ඔෆිස් පැකේජ් එක විතරයි ගමට ආසන්නව ඔය රජයෙන් උගන්වන පාඨමාලාවක ළමෙක්ට ඉගෙන ගන්නට තිබෙන්නේ. මේ අධ්‍යාපන ක්‍රමවේදයේ තිබෙනා වූ ගැටලුවත් එක්ක විශ්වවිද්‍යාලයට නොයන එහෙම නැත්නම් පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න සල්ලි නැති පිරිස අතරමං වෙලා නේද ඉන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න බැරුව. ඕන් වෙනුවෙන් මොන වගේද යද්ද කරන්න පුළුවන්? එතනත් මට ඒක අමතක රජයෙන් යමක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. මම එතන යනකල මම පොඩි දෙයක් කියන්න. මම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මම මේක මගේ යාළුවෝ දන්නවා එකක්. මම A-levels ඉවරනකල් මම කම්පියුටර් එකක් අල්ලලවත් නැහැ. right A-levels ඉවරනකල් right ඊට පස්සේ මම පටන් ගත්තේ කම්පියුටිං. right මම හුඟක් maths වලට biological ඒ වල උනට ඊට පස්සේ මම දැක්කා මේ IT කියන ෆීල්ඩ් එකේ මම දැක්කා. අර ලොකු ඉදිරියක් තියෙනවා කියලා. ඒත් මම හිතුව පොඩ්ඩක් පටන් ගන්න බලන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කම්පියුටර් පටන් ගත්තා. හරිද? අල්ලගන්න. ඉතින් කවුරු හිතනවා නම් Tamanට කම්පියුටරයක් ඕනේ. දැම්මි වැඩ කරගෙන යන්න ඕනේ. නමුත් ඒක මේ නැතුව කරන්න පුළුවන්. අත්‍යවශ්‍යම කාරණාවක්. අත්‍යවශ්‍යම නෙමෙයි. හරිද? ඒතකොට දෙවෙනි එක තමයි දැන් ඔයා කිව්වා වගේ දැන් රජ යුනිවර්සිටි තියෙනවා ප්‍රයිවට් යුනිවර්සිටි තියෙනවා. නමුත් යුනිවර්සිටියෙන් අවුට් වෙන කට්ටියට ඒගොල්ලොන් ඇවිල්ලා එතන ඩිග්‍රී එක අරගෙන එමෙ යන්න පුළුවන්. නමුත් දැන් අපි ගොඩක් අපේ කම්පැනි එකක් හැටියට අපිත් කම්පැනි එකක් කරනවා ගොඩක් ඉන්ඩස්ට්‍රි එකක් කරනවා HCL කම්පැනි එකක් කරනවා ඩිග්‍රී එක විතරක් නෙමෙයි ඩිප්ලෝමා තියෙනවා. ඒ ඩිප්ලෝමා එක කරන් පස්සේ අර දැන් මං කිව්වේ අර උදාහරණයක් ඩිග්‍රී එකකින් එනවා සම්පූර්ණ 360 කවරේජ් එක එනවා. ඒක ඩිග්‍රීෙන් කරන්නේ. නමුත් අපි කිව්ව උදාහරණයකට ඔයාලට software developer කෙනෙක් front end development. හරිද? front end development නම් ඔයාලට පුළුවන් vocational training course එකක් ගිහලා ඒ front end development ඒක ඉගෙනගෙන ඊට පස්සේ IT ගැන පොඩ්ඩක් ඉගෙනගෙන ඊට පස්සේ ඔයාලට කියලා job එකක් කරන්න පුළුවන්. ගොඩක් කම්පැනි තියෙනවා ලංකාවේ ඩිග්‍රී එකක් එහෙම අවශ්‍ය නැහැ. ඔයාලා වැඩි පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ සමහර කම්පැනි අපේ කම්පැනි තියෙනවා අවුරුදු 5ක්. අපිට ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඩිග්‍රී එක අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් job එක කරන ගමන් ඩිග්‍රී කරන්න පුළුවන්. දැන් මම ගැන කතා කරනවා නම් මම ෆස්ට් ඉයර් විතරයි ෆුල් ටයිම් කරේ. ඒතර මම පාර්ට් ටයිම් මම ඉගෙනුවා අපේ කොලෙජ් එකේ මර්දාන සාන්ත ජෝසප් විදුහලේ. නමුත් ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් ඉඳලා මම ඩිග්‍රී කරන්නේ පාර්ට් ටයිම්. කරගෙන මම ෆුල් ටයිම් වැඩ කරා. ඒතකොට ඒ වගේ මෙහෙමයි. අමාරුයි. මහන්සි උනන්දු තියනවා නම් බැරි කමන්නේ. ඉතින් අන්න ඒකයි. ඉතින් මම දෙන මේ ඇඩ්වයිස් එක දැන් ලිමිටඩ් රිසෝසස් තිබ්බා කියලා ඩිස්කරේජ් වෙන්න බෑ. හැමතිස්සෙම පාත් එකක් බලන්න පුළුවන් කරන්න පුළුවන්. ඒකම අපි දැනගන්න ඕනේ දෙවෙනි එක තමයි දැන් සමහරලාට සමහර කට්ටියට යන්න බෑ. දැන් උදාහරණයක් ඇරෙට දැන් අපි මොකක් හරි ගාමක IT ලැබ් එකක් ගන්න නැත්තම් උගන්නන ටීචර් කෙනෙකුට නැත්තම් අච්චුපොත විතරක් නම් හම්බෙන්නේ. එතනින් යට යන්න අමාරුයි. ඉතින් එතනින් මට විශ්ුණා කියන්න රජයට ලොකු වගකීමක් තියෙනවා. ඒ IT වලට අවශ්‍ය පොත විතරක් නෙමෙයි. මොකද පොත කියන්නේ මේක තියරි නෙමෙයි. දැන් උදාහරණ ගණන් තියරි හදන්න පුළුවන්. IT කියන්නේ අනික ප්‍රැක්ටිකල් ඕන දෙයක්. ඒ කරිකුලම් එක මම හිතන්නේ අප්ඩේට් වෙන්න ඕනේ. දැන් මම දැක්කා මගේ දුව කරනවා ඒක පොඩ්ඩක් අප්ඩේට් වෙන්න ඕන කරිකුලම් තියෙනවා. එකම දේ සමහරලා එක හැම අවුරුද්දම උගන්වනවා. එහෙම නේ අලුත් දේවල් තියෙනවා උගන්වන්න. ඒකම ප්‍රැක්ටිකල් ලැබ්ස් හදන්න ඕනේ. හරිද? ඉතින් මම හිතන්නේ ඒක ලොකු අමාරු දෙයක්. ඒක උදාහරණයකට දැන් අපි යනවා IMF එකට. දැන් මම ඊයේ නිවුස් එකකට දැක්කා අපිට IMF ලෝන් එක
3 බිලියන්ට 4 බිලියන් අපි ඉල්ලලා තියෙනවා. ඒක දෙනවා නම් ඒක ගෙවන්න අපේ මොකද්ද ප්ලෑන් එක කියලා අහලා තියෙනවා. ඇත්ත කතාව. හැමදාම හිතා ගන්න බෑනේ. ඒක ප්ලෑන් එකක් තියෙනවා අපි කොහොමද දිනු වෙන්නේ කියලා. ඉතින් මේ ප්ලෑන් එකට අපිට පුළුවන්. ඒක තමයි මෙතන තමයි මිනිස්ට්‍රි එක අවශ්‍ය වෙන්නේ. මේ ප්ලෑන් එකක් අනුව කරනවා නම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙමයි. අපි බලන IT ෆෝස් එක IT පැත්ත ගත්තොත් IT වර්ක් ෆෝස් එක අපි ලක්ෂ 2කින් වැඩි කරනවා. අවුරුද්දක් ඇතුළත. මෙන්න මේක මගේ ප්ලෑන් එක. අපි යනවා ඉස්කෝල වලට. අපි ඕලර්ස් වලින් පටන් ගන්නවා. අපි ලැබ් දානවා 10ක් දානවා. නැති වලට. දාලා එතනින් පටන් ගන්න උගන්නන්න ටාගට් ඉන්ඩස්ට්‍රි ඔරියන්ටඩ් කෝසස්. කරන්න බැරි කමන්නේ. අපි ඉන්ඩස්ට්‍රියට කිව්වා අපිත් ඇල්ල උදව් කරනවා. හරිද? ඒක කරන්න පුළුවන්. ඒතකොට ඒ වගේ දෙයක් වෙන්න ඕනේ. ඉතින් ඒ වලට අනිවාර්යෙන් ADB ෆන්ඩ් කරයි. අනිවාර්යෙන් World Bank ෆන්ඩ් කරයි. මේ පෙට්‍රල් ගානට සල්ලි ඉල්ලන අපි කරන්නේ. අර වගේ දෙයක් කරොත් අනිවාර්යෙන් මම දන්නවා ඉන්ටර්නැෂනල් කමියුනිටි වල ෆන්ඩ් කරනවා. ඒතකොට ඒගොල්ලෝ දන්නවා මේක ෆන්ඩ් කරා කියන්නේ අනිවාර්යෙන් ඩෙවලොප්මන්ට් අනිවාර්යෙන් මේකෙන් අපිට ගොඩ යන්න පුළුවන්. සිංහල කියන ගොඩ යනවා කියන්නේ ගොඩ යන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙන්න ඕනේ. මොකද ඒක ප්‍රයිවට්ලි කරන්න අමාරුයි. ඕනම කම්පැනි කරන්න අමාරුයි. ICT කරන්න බෑ, සස්කොම් කරන්න බෑ. ඒ කරන්න පුළුවන් ආණ්ඩුවෙන් ෆන්ඩ්ස් එන්න ඕනේ. අන්න ඒකයි. ඒක කතන්දරේ. ඔව් ඉතින් දැන් අපිට තව කාල වේලාවත් බොහොම සුළු ප්‍රමාණයක් තියෙන නිසා අපි මේ විදිහට කතා කරොත් දැන් මේ තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන මේ ඉන්ඩස්ට්‍රි එක ශනාල් මහත්මයා අපි දියුණු කරොත් ශ්‍රී ලංකාව තුළ දැන් ඔබතුමා ඉස්සෙල්ලත් මුලින්ම කතා කළා මේ අපි හිතාන ඉන්නේ තේපොල් රබර් විතරයි අපිට ආදායමක් ගෙන්න ගන්න පුළුවන් කියලා. කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඔය විදිහට මේ ඉන්ඩස්ට්‍රි එකක් විදිහට මේ පැත්තටම අපි ගොඩක් ફોකස් කරොත් අපේ කුඹුරේ ගොයම් පැලයක් හිටවන්න ළමෙක් නැති වෙයි නේද? තරුණයෙක් නැති වෙයි නේද? කෘෂිකර්මාන්තයේ වැටෙයි නේද වගේ එකක්. නමුත් එහෙම දෙයක් නොවේ නේද මෙතන වෙන්නේ දැන් අපි හිතමු ඉන්ඩස්ට්‍රියක් විදිහට තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන අංශයේ දියුණු වෙනවා නම් එහා සමගාමීවම අපි දන්න අපිට ඔන්ලයින් බිස්නස් එකක් කරන්න මේ තාක්ෂණය යවා ගන්න පුළුවන්. ඒ තිබෙන සම්බන්ධතාවය ගැන අපි කොහොමද පැහැදිලි කරන්නේ? ඔය අනිත් පැත්ත කියන්න. දැන් උදාහරණයක් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් තත්ත්වය දැන් දොරතුරු තාක්ෂණය දැන් සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එක වෙලා කොහොම හරි කරලා අටෝගෙන යනවා. ඒ කියලා දැන් අපි හාල් ඉම්පෝට් කරන්නේ නැත්නම් අපේ ගොවිතැන මේ ශාස්ත්‍රීය වෙලා අපි මේ මොකද මේ පිටරටවල එක්ස්පෝර්ට් කරනවා වරක්කම් බායුගේ වගේ නෑ. හරිද? හැබැයි අනිවාර්යෙන් ගොවිතැන තියෙන්න ඕනේ. ඒක කරන්න ඕනේ. අපි උනත් දැන් මොකක් කරාද අපි කරන්නේ අපේ මේ කන්සල්ටිං ආම් එකේ අපේ තියෙනවා එක කමිටි එකක් ඉස්සර කිව්වේ urban harvest. අපි වගා කරනවා. මම උනත් අපේ තාත්තත් එක්ක කතා කරලා අපි පැට ටිකක් දාලා ගෙවල් වල වගා කරනවා. ඒ දේ කරනවා. ඒක කරන්න පුළුවන්. අපි තායිත් අපි ගෙදර දැන් වැඩ කරන්නේ. එතකොට දැන් කාට හරි තියෙනවා නම් ප්‍රශ්නයක් IT එකට ආපුවම IT හැමෝම IT කරන්න ඉගෙනගෙන හරිද ඒක නිසා අපේ ට්‍රැඩිෂනල් මොකද්ද වගා කටයුතු කරන්නේ නැහැ කියලා එහෙම වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් අපේ මේක අපේ තාත්තලා කියපු එකක් අපේ තාත්තලාත් එක්ක වැඩ කරපු ඉංජිනේර්ස් සමහරු හරිද ජොබ් එක ඉවරලා ජෆ්නා කට්ටිය. ජෆ්නා ගියන් පස්සේ යාගේ තියෙන වෙනම ෆාම් එකක් වගා කරනවා. ඉතින් එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඒකම ගෙදරින් වැඩ කරද්දී අපිට ඒක බලලා ඒ සපෝට් එකක් දෙන්නත් පුළුවන්. හරිද? ඉතින් තව එකක් තමයි හැම ශේෂයම දිනු වෙන්න ඕනේ. දැන් වගාව යනවා වගේම ඒ වගාවට සම්බන්ධ නැති කොච්චර කට්ටියක් ඉන්නවා. අපි ගියාම බත්තර මුල්ලේ මම බත්තර මුල්ලේ ඉන්නේ. බත්තර මුල්ලේ පාස්පෝර්ට් ඔෆිසර් ගියාම වාගර කට්ටිය නෙමෙයි ඉන්නේ. කොච්චර ඉන්නවද රට යන්න බලාගෙන. ඉතින් ඒ කට්ටිය ඒ තරුණයෝනේ තරුණයෝ සහ තරුණියන් ඒ කට්ටියට බැරිද මේ IT ඉන්ඩස්ට්‍රි එකේ අපේ වොකේෂනල් ට්‍රේනින් කෝසස් කරලා ඒගොල්ලන්ට ජොබ් එක පටන් ගත්තොත් ලොකු ගානකට සර්වේකට within 1 to 2 years යන්න පුළුවන්. ඒතර ඒකෙන් ඒගොල්ලන්ගේ මොකද්ද පෞල් සහ ඒගොල්ලන්ගේ වටා පිටාව තියෙන හැම දෙයක්ම දිනු කරන්න පුළුවන්. තව දෙයක් මම කියන්නම්. දැන් මම අපි මයිග්‍රේෂන් ගැන පොඩ්ඩක් කතා කරන්නේ IT පැත්තේ. මට විනාඩියක් දෙන්න පුළුවන්ද? ඒකම වෙලාවක පුළුවන්. හරි. දැන් මයිග්‍රේෂන් ගැන කතා කරා. මයිග්‍රේෂන් වෙන එක මෙහෙමයි. ඕකේ දෙපැත්තක් තියෙනවා. සමහර මයිග්‍රේෂන් වෙන්න ඕනේ. දැන් අපි කතා කරේ ඉන්දියාවේ ඉස්සල්ලා මොකද උනේ? NRIsලා non resident Indians කියලා කියන්නේ. ඒගොල්ලෝ ගියා. ගිහලා තමයි ඒගොල්ලෝ තමයි ඊට පස්සේ සල්ලි එව්වේ. ඊට පස්සේ ඒගොල්ලෝ තමයි බිස්නස් පටන් ගත්තේ. ඒ වගේ ලංකාවේ කට්ටිය යන්න ඕනේ. හරිද? දැන් අපි යවන්නේ කවුද? බර්දි හිතන්න එපා. අපි යවන්නේ ගොඩක් වෙලාවට අපි හිතන්නේ රට යනවා කියන්නේ ඩුබායි යන්න ඕනේ. ඩුබායි යන හවුස් මේට්. නැත්නම් ලේබර්. එහෙම නෙමෙයි. ඒවත් යන්න ඕනේ. නමුත් ඒගොල්ලෝ ලේබරින් යනවා නම් අපි ඒ ලෙවල් කරපු එක්කෙනෙක්. ලේබර් යන්න අවස්ථාවක් නැහැ. ඉගෙන ගත්තා නම් IT ටිකක් ඉගෙනගෙන හොඳට පොඩ්ඩක් අවුරුද්දක් දෙකක් වැඩ කරා නම් ලංකාවේ ඊට පස්සේ යාට යන්න පුළුවන් IT ඉංජිනේර කෙනෙක් හැටියට. අපි කියමු ඒ ගියාම හම්බෙන පඩි අපි කියමුකෝ ඩොලර් අපි කියමු 10 නම් යාට ඒ කියලා යන්න පුළුවන් ඩොලර් 5000ක්. හරිද? ඒ වගේ එහෙම ගන්න පුළුවන් මාසෙකට. ඉතින් ඒ වගේ මේ ලොකු ස්කෝප් එකක් තියෙනවා. ඉතින් කවදාවත් මේ ඉගෙන ගත්තා කියන දේ නැති වෙන්නේ නැහැ.
ඒකම අපේ දේශීය වගාවන් කරගෙන යන ගමන් ඉතුරු ටිකත් කරගෙන යන්න පුළුවන්. මම කියන්නේ මේ ගොඩක් කට්ටිය වගාවයි ජොබ් එක අතර ඉන්න මැද සෙට් එකක්. ඒක වගා කරන්නේත් නැහැ. ඒගොල්ලෝ වෙන දෙයක් කරන්නේ ඒගොල්ලෝ රට යන්න බලන එක ත්‍රිවිලක් කරන් යනවා. ඒ ලෙවල් කරලා තියෙනවා. හොඳට මොලේ තියෙනවා. ඒක කරන්න බැරි. කරන්න පුළුවන්. අන්න ඒක අනිවාර්යෙන් තියෙනවා. තව මට අන්තිමට එක ඇඩ්වයිස් එකක් දෙන්න ඕනේ. ස්පෙෂලි IT දැන් කරන කට්ටිය Word Excel විතරක් නෙමෙයි. ඉගෙන ගන්න ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. හරිද? ඒතර Java හරි .NET වගේ ඒවා තියෙනවා. ඒකම පටාවක් තියෙනවා. Pega වගේ tools තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා. ඒතර ගොඩාක් මම මේක ඇඩ්වයිස් එක දෙන්නේ වැඩියෙන්ම යුනිවර්සිටි වල ඉගෙන ගන්න කට්ටියට සහ A level pass out වෙච්ච කට්ටිය. ඒක tool එක ඉගෙන ගන්න. ඒක ඉගෙන ගත්තන් පස්සේ අනිවාර්යෙන් ඔයාලට ජොබ් එකක් ගන්න තියෙන හැකියාව අනිවාර්යෙන් වැඩි. තව දෙයක් තියෙනවා. ඉංග්‍රීසි. මොකක්වත් කරත් වැඩක් නෑ. අපි කියලා සිංහලෙන් කතා කරන්නේ පිටරට කට්ටිය එක්ක. දැන් මම දැකලා තියෙනවා අපේ ඉන්දියාවේ වෙනස තියෙන්නේ උන් බ්‍රෝකන් ඉංග්‍රීසි ගහලා හරි කතා කරනවා. බය නෑ. ඒත් ඒගොල්ලෝ හයියෙන් කතා කරනවා. අපි කතා කරන්නේ හිමින්. අපි බයයි. සබකෝලේ ලැජ්ජයි. අන්න එක නැති කර ගන්න ඕනේ. ඉතින් ප්‍රධානම දෙන්න ඇඩ්වයිස් එක අපි ඩිග්‍රී එක කරපුවාන් පස්සේ දෙන කෝස් කන්ටෙන්ට් විතරක් නෙමෙයි ජොබ් එකක් ගන්න බලන tools .NET Java ඒ දේවල් ටික බලා ගන්න. ඒකම කමියුනිකේෂන් පැත්ත අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඔය ක්ලාස් ඉංග්‍රීසි ක්ලාස් එක කට් කරන්න එපා ඩිග්‍රී එකේ. අනිවාර්යයෙන්ම ඕනේ. නැත්තම් ඉදිරියට යන්න අමාරුයි. ඒකයි. ඔව්. ඉතින් ඒ විදිහට තමයි අපිට මේ ශාස්ත්‍රයක් විදිහට තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන ශාස්ත්‍රය ඇතුලේ අපේ ශ්‍රී ලංකාවට දැන් තියෙන ප්‍රශ්නේ ඩොලර් කියන එක මේ වෙනුවෙන් අපිට දායක වෙන්න පුළුවන් කොහොමද අපේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් සහ ඔබටත් ඇත්තටම හොඳ රැකියාවක් කරන්නට පුළුවන් හොඳ ආදායමක් තියෙන හොඳ ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන් රැකියාවක් මේ ශාස්ත්‍රය තුලින් හොයා ගන්නට පුළුවන් කියලා අද ඔබට පැහැදිලි ඇති. ඉතින් අද දවසේදී අපි බොහෝ දේවල් කතා බහ කළා. කාල වේලාවත් ටිකක් ඉක්මවා ගිහිලා තියෙන්නේ. ඉතින් අද දිනේදී අපිට සම්පත්දායකත්වයේ එකතු කළා මේ කතා බහ රැගෙන එන්නට ඔබ වෙතට වන් කණ්ඩායමේ ආරම්භක සමාජික තොරතුරු සහ සංනිවේදනාංශයේ ප්‍රධානී වජුසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ශිනාල් කොළොන්න මහත්මයා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙන ඔබතුමාට අද දවසේදී අපත් සමගින් එකතු වෙලා මේ කරුණු කාරණාවන් අපේ ශ්‍රාවකයන් වෙතට රැගෙන ගියාට බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි. thank you very much. ඔව් ඉතින් ඒත් සමගින් සූදානම අදට සිත් පහනට වැඩසටහන නිමා කරන්නට හෙට දවසේදීත් අපි සූදානම දැසන 10ට දවසේ සාරගර්භ කතා බහ සිත් පහනට වැඩසටහන ඔබ වෙතට අරගෙන එන්නට රැඳෙන්න ගුවන්විදුලි මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ලක්වරු ගුවන්විදුලියත් සමගින් ඔබට සුබ දවසක් යහපත් දවසක්.